හොඳයි. එහෙනම් දුවේ පුතේ ඔන්න අපි අලුත් වීඩියෝ පටියකින් ඕගොල්ලොන්ට මේ පාඩමේ ඉතුරු කොටස අරගෙන එනවා. මතකනේ පසුගිය වැඩසටහනේ ඉදිරිපත් කරපු කොටස බ්‍රිතාන්‍ය ජාතිකයෝ වෙරළබඩ අල්ලගෙන එතනින් නතර වුණේ නැහැ. ඒගොල්ලොන්ට ඕන මුළු රටම යටත් කරගන්න. ඒකට හේතුත් ගොඩක් තිබ්බනේ. එයාලට උඩ රට යටත් කරගන්න ඕන උනේ එකක් කොළඹ ඉඳලා ත්‍රිකුණාමලයට පහසුවෙන් යන්න එන්න ක්‍රමයක් හදාගන්න ඕන උනානේ ගොඩබිම හරහා. ඒකට රජුරෝ අවසර දුන්නෙත් නෑ නේද? ඒ නිසා උඩරට යටත් කරගත්තා නම් Tamanට ඕන විදිහට පාරවල් හදාගන්න පුළුවන්. කොහොමත් රට අභ්‍යන්තරයේ ස්වාධීන රාජ්‍යයක් තියෙන එක, රට ඇතුලේ වෙනම රාජ්‍යයක් තියෙන එක Tamanට තර්ජනයක්, අභියෝගයක්, කවදා හරි රජු Tamanට එරෙහිව ගැටුමකට එන්න පුළුවන්. රජු වෙනත් ජාතියකගේ උදව් ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඒකම වෙරළබඩින් ප්‍රංශ ජාතිකයොත් පහර දෙන්න බලන් ඉන්න හින්දා දෙපැත්තකින් Tamanට තමන්ගේ වෙරළබඩ ප්‍රදේශ රැක ගන්න වෙනවා. තවත් හේතුවක් තමයි වෙරළබඩ ජනතාවත් උඩරට රජුට පක්ෂපාතී බවක් වෙන්නවා. ඒකත් Tamanට ප්‍රශ්නයක්. මේ හේතු මත ඉක්මනින්ම උඩරට යටත් කරගන්න ඕන කියලා ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරයාට තේරුණා. ඒ වගේම හැම ඉංග්‍රීසි පාලකයෙක්ටම මේක තේරුණා. ඉක්මනින් උඩරට යටත් කරගන්න ඕන කියලා. ඒ සඳහා දරපු විවිධ උත්සාහයන් තමයි අපි පසුගිය වැඩසටහනින් සාකච්ඡා කරේ. එතනින් එහාට දැන් බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. පුතේ පළවෙනි උත්සාහය හැටියට උඩරටට දූතයෙක් යවලා රජු ලව්වා යම් එකඟතාවයකට අත්සන් අරගෙන රජුගේ එකඟතාවය අරගෙන ගිවිසුමක් අත්සන් කළා තමන්ගේ ආධිපත්‍යය උඩරට පතුරවන්න උත්සාහ කරා. ඒක හරි ගියෙත් නෑ. ඊට පස්සේ 1803 ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරයා මොකද කරේ? උඩරට ආක්‍රමණය කරන්න සේනාංක දෙකක් යවුවා. ඒ සේනාංක දෙක මහනුවර නගරය අත්පත් කරගත්තා. රජු මහනුවර අතහැර පලා ගියා. මම කිව්වා රජු පලා යන්නේ උපායශීලීව. ඒක උඩරට සටන් ක්‍රමයේ එක අංගයක්. ගරිල්ලා සටන් ක්‍රමයේ එක ලක්ෂණයක්. පසුව වටකොට පහර දෙනවා. උඩරට රාජ්‍යයට බොහෝ දුරට ස්වභාවික ආරක්ෂාව නිසලසුනේ. ඉතින් රජු තමන්ට හිතයිෂී පිරිස් එක්ක ආරක්ෂිත ප්‍රදේශවලට පසුබැසලා ඉඳලා ගම්වල ඉන්න ජනතාව, හේවායෝ, රාජපුරුෂයෝ සියලු දෙනා එක්ව අහල පහල තියෙන කඳු ප්‍රදේශ, වනගත ප්‍රදේශවල ඉඳන් වටකර පහර දෙන්න පටන් ගන්නවා නගරෙට. 1803 උඩරට අල්ලගත්ත ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරයා උඩරට යටත් වුණා කියලා හිතාගෙන තමන්ට හිතයිෂී කෙනෙක් උඩරට පාලකයා කරා. මුත්තුසාමි කුමාරයා. නමුත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නිකන් හිටියේ නෑ නේද? එතනින් පස්සේ වෙච්ච කතාව තමයි දැන් අපි බලන්නේ. දැන් ඔබ දන්නවා මීට පෙර වැඩසටහනේ අපි කතා කරා උඩරට රාජාදි රාජසිංහ රජුරෝ හදිසියෙම මිය ගියා. ඒ මිය යනකොට එයා මේ ගොඩාක් වයසට ගිහිල්ලා එහෙම හිටියේ නෑ. ඒ සිදුවීමෙන් පස්සේ රජ වෙන්න හිටපු මුත්තුසාමි කුමරු වෙනකොට රාජ්‍ය උරුමය තිබ්බ වෙන කුමරෙක්ට රජ වෙන්න අවස්ථාව ලැබුණා. පුතාලට මතක ඇති නිශ්චිතව නීත්‍යානුකූලව රාජ්‍ය උරුමය යන්නේ නායක්කාර වංශික බිසවගේ මල්ලිට. එයා තමයි මුත්තුසාමි. එයා වෙනුවට රදල ප්‍රධානියෝ එකතු වෙලා උඩරට රජුගේ නිත්‍ය නොවන බිසවකගේ පුතෙකු රජකමට පත් කරගත්තා. එයා තමයි කන්නසාමි. එයා තමයි ඔය දැන් ඉන්න අපි මේ කතා කරන අවස්ථාව වෙනකොට ඉන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. මම එයාගේ පින්තූරයක් එහෙම පෙන්නුවා. මතක ඇති දූල පුතාලට. කලින් වැඩසටහන මතකයි නේද? ඉතින් මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා උපායශීලීව පසුබැසලා හිටියානේ. දැන් බලමුකෝ මොකද වෙන්නේ කියලා. එනමුත් මුත්තුසාමිට පක්ෂපාතී නො උඩරට වැසියෝ. දැන් මුත්තුසාමි උඩරට රජු වුණා කියලා කිව්වනේ කලින් වැඩසටහනේ. උඩරට ජනතාව හැම අවස්ථාවකම රාජපාක්ෂිකයි. තමන්ගේ රජුගේ පැත්ත ගන්න. උඩරට රාජ්‍ය මෙතෙක්කල් පරසතුරන්ගෙන් ආරක්ෂා වෙන්න ඒක හේතුවක්. උඩරට වැසියෝ ගත්තේ ඉංග්‍රීසීන් පත් කරපු පාලකයාගේ පැත්ත නෙමෙයි. ඔහුට ජනතා පක්ෂපාතීත්වය ලැබුණේ නැහැ. ඉංග්‍රීසි හමුදාවේ උදව්වෙන් ඔහු පාලකයා වුණාට ජනතාව ඔහුගේ පැත්තේ හිටියේ නැහැ. ජනතාව ඔවුන්ව සලකන්නේ හතුරන් විදිහට. උඩරට ජනතාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට තමයි මේ අවස්ථාවේ පක්ෂපාතී වුණේ. ඒ කියන්නේ ජනතා පවුරක් රජු වටේ රජුගේ ආරක්ෂාවට හිටියා. භික්ෂූන්, රදලයන්, සාමාන්‍ය ජනතාව රජු වටා ඉන්නවා. ඔකට අපි කියන්නේ රාජපාක්ෂික භාවය. ඔවුන් දිවි හිමියෙන් තම රජු රැක ගන්නවා. ඒකට අපි කියනවා රාජපාක්ෂික භාවය. ඉතින් මේ වෙලාවේ ජනතාව උඩරටට විපතක් වූ මොහොතේ කාගේ පැත්තටද පක්ෂපාතී වුනේ? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පැත්තට. එහෙනම් එනමුත් මුත්තුසාමිට පක්ෂපාතී නො උඩරට වැසියෝ කවුරු වටා ඒක රාශී වියද? ලියමු අපේ රජතුමාගේ නම ශ්‍රී
වික්‍රම රාජසිංහ රජු වටා එක් විය. ජනතාව රජු වටේ එකතු වෙනවා. අලුතෙන් පත්වෙච්ච පාලකයාට ජනතා සහයෝගයක් නැහැ. පාලනය කරගෙන යන්න අමාරුයි. මේ අතරේ උඩරට දේශගුණය වෙනස් වෙනවා. එක කාලයකට මෝසම් වැසි ආරම්භ වෙනවා. මෝසම් වැසි නිසා මධ්‍යම කඳුකරයට ධාරානිපාත වර්ෂාවල් ඇද හැදෙනවා. අකණ්ඩව සති ගණනක් වහිනවා. මේ කාලෙට මහනුවර ගංගාහිම පිටාරග මහවැලි ගඟ පිට මහනුවර නගරය වටානේ මහවැලි ගඟ යන්නේ. ඒ වගේම යාවට අතු ගංගා ත්‍රාශියක් තියෙනවානේ. කඳුකරය දෙසට එන්න එන්න කොයි පැත්තෙන් බැලුවත් ගංගා පද්ධතියකින් ආරක්ෂා වෙනවනේ. උඩරට රාජ්‍යයේ ආරක්ෂාවට එක හේතුවක් තමයි ස්වභාවික ආරක්ෂාව. ඒක දූල පුතාලා දන්නවා. ස්වභාවික ආරක්ෂාව කිව්වේ ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග. ගිරි දුර්ග කිව්වේ විශාල කඳු පර්වත වලින්, කඳු පද්ධතියකින්. විශාල කඳු වලල්ලකින් වට වෙලා තියෙන. උඩරටට යන්න කඳු මධ්‍යම කඳු කරේ. ඒතර මහනුවර නගරය ආරක්ෂිතයි. ඔය කඳු අතරේ තියෙන දුර්ග මාර්ග වලින්, දුෂ්කර මාර්ග වලින්, පටු බිම් තීරු වලින් තමයි උඩරටට ඇතුල් වෙන්න තියෙන්නේ. බලන, ගලගෙදර, ගිනිගත් හේන, ඔය රම්බොඩ පැත්තෙන් තියෙනවා බොහොම පටු ඉඩක් එන්න. හරිද? ඒවෙන් තමයි එන්න තියෙන්නේ. නිසා හරි අපහසුයි මේ කඳු හෙල් තරණය කරමින් මහනුවරට ලොකු පිරිසකට අවියාවුද එහෙම අරගෙන එන්න. ආහාර පාන ගේන්න, කාලතුවක්කු ගේන්න හරි අමාරුයි. ඊළඟට උඩරටට යන්න තියෙන්නේ වනාන්තර මැද්ද. මේ කඳුකරේ ඝන වනාන්තර තියෙනවා. කුඩා කුඩා ගම්මාන හැරෙන්න ලොකු නාගරික ප්‍රදේශ උඩරට නැහැ. ඒ නිසා මේ කැලෑ මැදින් අඩිපාරවල් දිගේ එකා පස්සේ එකා කඳු හෙල් නැගගෙන කඹ දාලා එල්ලිලා රූට වැටි කොහොම තමයි මහනුවරට යන්න දින ගාණක් යනවා. වනාන්තර වලින් යන්නේක ඊට අවදානම් අතරමං වෙනවා. වනසත්තු පහර දෙනවා. සැඟව ඉන්න සෙබළු දුනුයි තල වලින් විදින්න පටන් ගන්නවා. සැඟව සිටින ගම්වැසියෝ පහර දෙනවා. ඉතින් ඒ නිසා උඩරටට ප්‍රවේශ වීම බොහොම දුෂ්කරයි. අද වගේ පාරවල් නැහැ. පහසුවෙන් යන්න බෑ. මහා මාර්ග ඉදි කරලා තිබ්බේ නැහැ ඔය කාලේ. ඊළඟට ගංගා වලින් එතර වෙන්න ඕන මහනුවර නගරයට යන්න. උඩරටට යනකොට තැන් කීපයකින් ගංගා හම්බ වෙනවා. මේ ගංගා වලින් එතර වීම බොහොම දුෂ්කරයි. මොකද පාරවලුත් නැහැ, පාලනුත් නැහැ. ඔය ඔරු පාරු වගේ දේවල් වලින් තමයි ගොඩ වෙන්නේ. ඉතින් ලොකු පිරිසකට එකවර උඩරටට යන්න බෑ. කීප දෙනා යන්නේ. එතකොට එකොඩහා ඉන්න සිංහල හේවායන්ට ඔවුන්ව පහර දීලා ලේසියෙන් ඝාතනය කරන්න පුළුවන්. මොකද ලොකු පිරිසක් එකවර එන්නේ නැහැ. අනිත් එක ගංගා පිටාර ගැලුවාම කිසිසේත්ම මේ ගංගා වලින් එගොඩ වෙන්න බෑ. මෝසම් සුළං සමයත් එක්ක ගංගා පිටාර ගැලුවා. දිගට වර්ෂාපතනය ඇති වුණා. උඩරටට ගිය ඉංග්‍රීසි හමුදාවට උඩරට මිනිස්සු කන්න බොන්න දෙන්නේ නැහනේ. පහත රටින් ආහාර පාන ගෙනියන්න බැරි වුණා. ඖෂධ ගෙනියන්න බැරි වුණා. උදව්වට හමුදා සේනාංක උඩරටට යන්න බැරි වුණා. ආයුධ ගෙනියන්න බැරි වුණා. මෝසම් වැසි ආරම්භීමත් සමග නිසි අවස්ථාව බලලා සංගව සිටි සිංහල හේවායෝ උඩරට හේවායෝ රජුගේ හේවායෝ පහර දෙන්න පටන් ගත්තා. මේ අවස්ථාවේ උඩරට ආක්‍රමණයට ගිය ඉංග්‍රීසි හමුදා අන්ත පරාජයට පත් වුණා. හොඳයි. ඔය කාරණේ අපි ලියලා ඉමු නේද? නොබෝ කලකින් මෝසම් වැසි ආරම්භීමත් සමග මෝසම් වැසි ආරම්භීමත් සමග උඩරටට ගිය ඉංග්‍රීසි හමුදාවට කොළඹ සමග සබඳතා පැවැත්වීමට අපහසු විය. කොළඹට පණිවිඩයක් එවා ගන්න බෑ, එන්න යන්න බෑ. ගංගා පිටාර ගලලා මහා වැස්ස, ලෙඩ රෝග වසංගත පැතිරෙනවා, ඖෂධ ටික නැහැ, කෑම ටික නැහැ. කොළඹ සමග සබඳතා පැවැත්වීමට අපහසු විය. ආහාර හා ඖෂධ ලබා ගැනීමට මගක් නැති විය. ලෙඩ රෝග වසංගත තත්වයක් ඇති විය. දැන් මොකද වෙන්නේ? නිසි අවස්ථාවේදී රජුගේ උපායශීලී හමුදා පහර දීම ආරම්භ කළා. අපේ රජවරු රණශූරයි, යුද්ධයෙහි දක්ෂයි. උඩරට පරසතුරන්ගෙන් බේරෙන්න මෙතෙක්කල් කිසිදු විදේශ ජාතියකට උඩරට යටත් නොවීමට එයද හේතුවක් වුණා. මොනවද හේතු? උඩරට පැවති ගරිල්ලා සටන් ක්‍රමය, උඩරටට ස්වභාවික ආරක්ෂාව සැලසීම, ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග වලින්. තුන්වෙනි එක උඩරටියන්ගේ රාජපාක්ෂිකභාවය, ජනතාව දිවිහිමියෙන් තමන්ගේ රජු රැකගන්න එක. රජු වටා ජනතාව ආරක්ෂක පෞරක්ෂයේ එකතු වෙන එක. පැහැදිලි නේද? ඊළඟ එක
රජවරුන්ගේ රණශූරත්වය උපායශීලීත්වය. දැන් රජු පහර දීම ආරම්භ කරා. උඩරට රාජ්‍ය මෙතෙක් ආරක්ෂා වූයේ මොකක් නිසාද? උඩරැටියන්ගේ මම ලස්සන වචනයක් කිව්වා. දිවි හිමියෙන් තමන්ගේ රජු රැකගත්තා. රාජ නිසාය. මේ වන විට උඩරට ජනයා රජු වටා එක්රොක් විය. තමන්ගේ රජුගේ පැත්ත ගත්තා. ජනතාව රජු වටේ එකතු වෙනවා. උඩරට ජනයා රජු වටා එක් විය. එසේම උඩරට පරසතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වූයේ උඩරටට ස්වභාවික ආරක්ෂාව සැලසුණු නිසාය. උඩරටට ස්වභාවික ආරක්ෂාව සැලසුණු නිසාය. එනම් ජල දුර්ග, ගිරි දුර්ග, වන දුර්ග ආදී. මං ඒ ගැන පැහැදිලි කිරීමක් කරපු නිසා ආය විස්තර කරන්නේ. එසේම උඩරට පැවති ගරිල්ලා සටන් ක්‍රමද රජවරුන්ගේ රණශූරත්වයද එයට හේතු විය. එසේම උඩරට පැවති ගරිල්ලා සටන් ක්‍රමද රජවරුන්ගේ රණශූරත්වයද එයට හේතු විය. ඉංග්‍රීසි හමුදා අසීරුතාවයට පත් වූ මේ අවස්ථාවේ ඉන් නිසි ප්‍රයෝජනගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පහර දීම් ආරම්භීය යුද්ධෙ පටන් ගත්තා. මැක්ඩවල් ඇතුළු උඩරටට ගිය ඉංග්‍රීසි හමුදා අන්ත පරාජයට පත්විය. රජු පහර දීම ආරම්භ කරා. ඉංග්‍රීසි හමුදා අන්ත පරාජයට පත් වුණා. මැක්ඩවල්ගේ සේනාංක අන්ත පරාජයට පත් වුණා. යලි සිහසුනට පත් කවුද? යලි තමන්ගේ රාජ්‍ය උරුමය රැකගත්තා. සිහසුනට පත් වුණා කිව්වේ යලි රජකම ගත්තා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුතුසාමිගේ හිස ගසා දැමීම. මෙතෙන්දී රජු පහර දුන්නානේ. මැක්ඩවල් ඇතුළු උඩරටට ගිය ඉංග්‍රීසි හමුදා අන්ත පරාජයට පත් විය. යලි සිහසුනට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුතුසාමිගේ මගේ රාජ්‍ය පැහැර ගන්න ආවා. ආක්‍රමණිකයෙක්, රාජ්‍ය ද්‍රෝහියෙක්. රජු මරා රජ වෙන්න හදනවා නම් රාජ්‍ය ද්‍රෝහියෙක්. මොකද්ද රජුරෝ එයාට දෙන දඬුවම? මරණ දඬුවම. හිස ගසා දැමීම. ඒ අනුව 1803 කාගේ ආක්‍රමණය අසාර්ථක වුණාද? ඒ අනුව 1803 කියන්න පුතා ෆ්‍රෙඩරික් නෝත්ගේ උඩරට ආක්‍රමණය අසාර්ථක විය. ඒ අනුව 1803 ෆ්‍රෙඩරික් නෝත්ගේ ආක්‍රමණය අසාර්ථක විය. ඔහු උඩරට අත්පත් කරගන්න දරපු උත්සාහය එතනින් අසාර්ථක වුණා. යමු බලන්න අලුත් මාතෘකාවකට. ඔන්න බලන්න. මෙම සිදුවීමෙන් පසු දැන් මොකද වෙන්නේ? මෙම සිදුවීමෙන් පසු උඩරට රාජ්‍යයේ ශක්තිය වටහාගත්. උඩරටට පහර දෙන එක හිතන තරම් ලේසි නෑ.
මීට වැඩිය ගොඩක් උපායශීලී වෙන්න ඕන. මීට වැඩිය ගොඩාක් සැලසුම් සහගත වෙන්න ඕන. මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් කල්පනා කරනවා පෘතුගීසින් මෙච්චර කල් වෙරළබඩ විතරක් අල්ලන් හිටියේ ඇයි කියලා දැන් තමයි තේරෙන්නේ. ලන්දේසින් මෙච්චර කල් උඩරට අල්ලන්න නැතුව හිටියේ ඇයි කියලා දැන් තමයි තේරෙන්නේ. ඕක තමයි දැන් ඉංග්‍රීසියෙන් කල්පනා කරන්නේ. මේක ලේසි වැඩක් නෙමෙයි. පුළුවන් නම් පෘතුගීසින් උඩරට අල්ලනවා. ඒගොල්ලෝ යුද්ධ ගොඩක් කරලා බැරි වුණා. ඒ නිසා ලන්දේසින් මේ සඳහා වැඩි උත්සාහයක් දරුවෙත් නැහැ. ඒ නිසා උඩරට රාජ්‍ය මෙච්චර ශක්තිමත්. ඇයි එහෙම වෙන්නේ කියලා හොයලා බලන්න නැතුව උඩරට ආක්‍රමණය කළා වැඩක් නැහැ. මෙම සිදුවීමෙන් පසු උඩරට රාජ්‍යයේ ශක්තිය වටහාගත් උඩරට රාජ්‍යයේ ශක්තිය වටහාගත් ඉංග්‍රීසීන් උඩරට සම්බන්ධව ඉතා උපායශීලී වන් කටයුතු කරන්නට විය. ඉතා උපායශීලී වුණා. දැන් ඉතින් ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයාගේ පාලන සමයත් ටික ටික අවසන් වෙනවා. ෆෙඩරික් නෝත් 1805 ආණ්ඩුකාර පදවියෙන් යනවා. අලුත් ආණ්ඩුකාරයෙක් එනවා. ඒ තමයි තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරතුමා. අපි ඒ නම වෙනම පාටකින් හයිලයිට් කරගමු. මෙන්න එතුමා තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාර සමය. ඔබ මේට්ලන්ඩ් ආණ්ඩුකාරතුමාගේ රූපෙකුත් දකිනවා. කලින් අපි ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරතුමාවත් දැක්කනේ නේද? ෆෙඩරික් නෝත්ගේ පාලන සමය 1805 නිමා වූ අතර අලුත් ආණ්ඩුකාරතුමා කොයි කාලෙද හිටියේ බලමු. මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා 1805 සිට 1812 දක්වා නව ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ලෙස පත්විය. ආයෙ බලන්න. ෆෙඩරික් නෝත්ගේ පාලන සමය 1805 නිමා වූ අතර 1805 සිට 1812 දක්වා නව ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ලෙස කවුද පත් වුණේ පුතේ? ලියමු නම තෝමස් මේට්ලන්ඩ්. සමහර පොත්වල තෝමස් මේට්ලන්ඩ් ලෙසත් තියෙන්නේ මෙයාම තමයි. ඒතන වචනේ පරිවර්තනය වීමේදී සහ අපි උච්චාරණය කරන විදිහේ තියෙන ප්‍රශ්නයක් නේ. තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා. ඔන්න අලුත් ආණ්ඩුකාරතුමා. 1805 1812 කාලේ තමයි එතුමා ආණ්ඩුකාර පදවිය දැරුවේ. උඩරට ආක්‍රමණය කිරීම සම්බන්ධව ඉතා උපායශීලී වූ මේ නව ආණ්ඩුකාරයා. මෙයා බැලුවා ආවට ගියාට උඩරට යටත් කරගන්න යන්න නරකයි. එයාටත් උඩරට යටත් කරගැනීමේ උවමනාව තිබ්බා. හැබැයි නෝත් වගේ කලබල වුණේ නෑ. උඩරට ආක්‍රමණයට නෝත්මෙන් කලබල නොවූ ඔහු බොහොම ඉවසිලිවන්තව උඩරට තොරතුරු හොයලා උඩරට යටත් කරගන්න බැරි ඇයි? උඩරට යුද ශක්තිය මොකද්ද? රජුගේ ශක්තිය මොකද්ද කියලා හොයලා ඉන් පස්සේ කරන දෙයක් කරන්න උඩරට තොරතුරු හොයන්න උපාය දූතයෙක් කියවුවා. කවුද උපාය දූතයෙක් කියන්නේ? මෙයා දූතයෙක් විදිහට රාජතාන්ත්‍රිකයෙක් විදිහට උඩරටට ගියාට මෙයා යව්වේ උපායකට. මෙයා චරපුරුෂයෙක්, ඔත්තුකාරයෙක්. කවුද මේ යව්වේ? ඩොයිලි, ජෝන් ඩොයිලි. ඔහු හොඳට ඉගෙන ගත්ත කෙනෙක් බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. උපාධිධරයෙක්. ඔහු රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඒ කිව්වේ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙක් විදිහට. සිවිල් සේවකයෝ කියන්නේ රජයේ නිලධාරියෙක්. විදිහට ලංකාවේ ඒජන්තවරයෙක් නැත්නම් ප්‍රාදේශීය පාලන කටයුතු වලට අදාළ නිලධාරියෙක් විදිහට ඇවිල්ලා ඔය දකුණු පළාතේ රාජ්‍ය පාලන පරිපාලන කටයුතු වලට දායක වෙච්ච රාජ්‍ය සේවකයෙක්. පැහැදිලිද? උඩරට ආක්‍රමණය කිරීම සම්බන්ධව ඉතා උපායශීලී වූ මේ නව ආණ්ඩුකාරයා උඩරට තොරතුරු සොයා බැලීම සඳහා උඩරට තොරතුරු සොයා බැලීම සඳහා උපාය දූතයෙකු පත් කළේය. ඔත්තුකාරයෙක් යැව්වා. මෙසේ උඩරට චරපුරුෂයෙකු ලෙස යවන ලද්දේ. මෙසේ උඩරටට චරපුරුෂයෙක් ලෙස යැව්වේ කවද්ද? යවන ලද්දේ
ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලිය. ඔබ මේ දකින්නේ ජෝන් ඩොයිලිගේ පින්තූරයක්. අපට හොඳ පැහැදිලි පින්තූරයක් ලබා ගන්න අමාරුයි. මොකද මේ ඉතා පැරණි පින්තූරනේ මේවා. ඒ කාලේ අද වගේ මේ දියුණු කැමරා ශිල්පයක් එහෙම තිබ්බේ නෑනේ. ඉතින් ওই තියෙන විදිහේ පින්තූරයක් තමයි අපි හොයාගෙන තියෙන්නේ. ජෝන් ඩොයිලි විසින් ඇඳපු රූප සටහනක ජෝන් ඩොයිලිව ඉන්නවා. මේ වාඩි වෙලා ඉන්නේ ජෝන් ඩොයිලි. මෙන්න මේ රූපේ ඉන්න කෙනා තමයි මේ ඉන්නේ. ඒ ඩොයිලි ඉදිරිපිට රදලයෝ 3 දෙනෙක් වාඩි වෙලා ඉන්නවා. ඔය උඩරට ඇහැලේ පොළලා සමහර විට මොල්ලි ගොඩලා ඉක්නලි ගොඩලා වෙන්නත් පුළුවන්. ඩොයිලි එක්ක සාකච්ඡා කරනවා රදලයෝ 3 දෙනෙක්. සමහර විට මේක රජුට එරෙහිව කරපු සාකච්ඡාවක් වෙන්නත් පුළුවන්. ජෝන් ඩොයිලි සමග රදලයන් පිළිසඳරක සාකච්ඡාවක නිරත වූ බවක් තමයි මේ රූපෙට යටින් සඳහන් වෙන්නේ. පැරණි රූපයක්. ඩොයිලි විසින්ම ඇඳලා යවුන් ලද්දක් කියලාත් විශ්වාස කරනවා. ඩොයිලිගේ දිනපොතේ තිබ්බ එකක් කියලාත් කියනවා. ඔහු මේ ආකාරයට සාකච්ඡා කරපු බවක් ආණ්ඩුකාරයට යොත්තු ගන්නන්න කියලා හරි තොරතුරක් ඒ සම්බන්ධව නැහැ. නමුත් මේ ඩොයිලි සහ උඩරට රදලියෝ 3 දෙනෙක් බව නිශ්චිතවම පැහැදිලියි. හොඳයි. මෙසේ උඩරට චරපුරුෂයෙකු ලෙස යවන ලද්දේ කවුද පුතා? ජෝන් ඩොයිලි. මේ ජෝන් ඩොයිලි මං කිව්වනේ හොඳට ඉගෙනගත්ත මිනිසෙක් නෙහි. රාජ්‍ය නිලධාරියෙක් විදිහට නේ ආවේ. එතකොට මාතර පැත්තේ පරිපාලන කටයුතු වලට සම්බන්ධ වෙච්ච රජයේ නිලධාරියෙක්. ඔහුට හොඳට සිංහල පුළුවන්. මොකද ඔහු ලංකාවේ කාලයක් ඉන්න ගමන් මේ දේශීය සංස්කෘතියට හැඩ ගැහුණා. හොඳට සිංහල ඉගෙන ගත්තා. බුදුදහම ගැනත් ගැඹුරින් ඉගෙන ගත්තා. කරතොට ධම්මාරාම ස්වාමීන් වහන්සේ නිතර හම්බ වෙලා තමන් හොඳ සැදැහැති පුද්ගලයෙක් බව අඟවලා සිංහල සිරිත් විරිත් සංස්කෘතියට ආදරය කරනවා කියලා අඩුම ගානේ පාවහන් සපත්තු මේසුවත් පළඳින්න නැතුව නිතර පන්සලට ගිහිල්ලා බුලත් පිටක් කාලා ගමේ කඩපිලේ ඉඳලා ඔය විදිහට මේ රටේ සංස්කෘතියට සමීප වුණා. කරතොට ධම්මාරාම හාමුදුරුවෝ විදේශිකයෙක් වුණත් සිංහල ඉගෙන ගන්නවා නම් බුදුදහම ඉගෙන ගන්නවා නම් හොඳයිනේ. කොච්චර හොඳද කියලා සිංහල භාෂාව කියලා දුන්නා. බුදුදහම ගැනත් ඉගෙන ගත්තා. අපේ සිරිත් විරිත් හොඳට දන්නවා. බුලත් පිටක් කාලා. කොටින්ම කියනවා නම් ඉංග්‍රීසි කවි නෙමෙයි සිංහලෙනුත් කවි ලියලා තියෙනවා. අපේ හිටියනේ සුප්‍රසිද්ධ කිවිඳියක් ගජමන් ඕන. ගජමන් ඕන කවි කීමට කවි ලිවීමට බොහොම දක්ෂයෙක්නේ. මේ ගජමන් ඕන එකත් තරඟට කවි ලියලා තියෙනවා. එහෙම ලිපි හුවමාරු කරගෙන තියෙනවා කවියෙන්. එහෙම තොරතුරු සඳහන් වෙනවා. ගාථා එහෙමත් හොඳට කියන්න පුළුවන්. ඉතින් හොඳට අපේ සංස්කෘතියට සමීපයිනේ. ඒ නිසා මෙයාට මේ උඩරටට ගිහින් ওই චරපුරුෂ සේවය හොඳට කරගන්න පුළුවන් වුණා. කාගේවත් සැකයක් හිතෙන්නේ නැති වෙන්න. උඩරට කාගෙත් හිත දිනා ගන්න. රජුට සමීප වුණා. රජුට ලං වෙලා රජුගෙන් තොරතුරු හොයාගත්තා. රදලයන්ට සමීප වුණා. රදලයන්ගේ හිත දිනාගත්තා. රදලයෝම තමන්ගේ පැත්තට නම්ම ගන්න කටයුතු කරා. රජු එක්ක කතා කරලා රජුගේ අඩුපාඩු දුර්වලතා රජුට එරෙහි වෙලා ඉන්නේ කවුද කියලා රජුගෙම කටින් අල්ලගත්තා. උඩරට ජනතාව අතරේ හාමුදුරුවෝ අතරේ විශ්වාසයක් දිනාගත්තා. ඒගොල්ලෝ හරි හොඳ මිනිස්සු. ඒගොල්ලෝ උඩරටට සේවය කරනවා ආදරෙයි. උඩරට ජනතාව බේරගන්න උදව් කරනවා ඕන වෙලාවක. මේ ඉන්න රජතුමා නායක්කාර වංශිකයෙක් සිංහල පාලකයෙක් නෙමෙයි. මෙයා හිටියොත් බුදුදහමටත් ලොකු හානියක් වෙනවා කියලා හාමුදුරුවරුන්ගේ හිත දිනාගත්තා. ඒ වගේ බොහොම උපායශීලී වුණා. ඉතින් පුතේ තමන්ට පවරපු කාර්යය එයා බොහොම ලස්සනට කරා. බ්‍රිතාන්‍ය රජයේ සිවිල් සේවකයෙකු ලෙස මෙරටට පැමිණි ජෝන් ඩොයිලි නම් වූ මොහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශ්වවිද්‍යාලයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධරයෙකි. කාගෙන්ද සිංහල එහෙම හොඳට ඉගෙන ගත්තේ? බුදුබණ එහෙම අහගත්තේ? මාතර ඉන්න කාලේ කරතොට ධම්මාරාම හිමියන්ගෙන්. කරතොට ධම්මාරාම හිමිගෙන්
සිංහල භාෂාව මනා ලෙස උගත් මොහු මෙරට සංස්කෘතිය සිරිත් විරිත් මනවින් දැන සිටියේය. එහෙමනම් ඉතින් වැඩේ ලේසි නේද? බලමු. උපායශීලීව උඩරට රජු සමග රජු එක්ක හොඳ මිත්‍රත්වයක් හදාගත්තා. රජුට ගොඩක් සමීප වුණා. උපායශීලීව උඩරට රජු සමග මිත්‍රශීලී වූ මොහු රජුට මත්පැන් පවා ඔන්න රජුව නොමග යවනවා. මත්පැන් පවා ලබා දුන් බව සඳහන් වේ. එංගලන්තේ රජතුමා අපේ රජුට බොහොම හිතවත්ය. එංගලන්තේ රජු ඔබ වහන්සේගේ ගැන නිතර අසා බලනවාය. ඔබ වහන්සේ ගැන සතුටින් ඉන්නවාය. එංගලන්තේ රජු ඔබ වහන්සේට තෑගි භෝගය වනවාය කියලා වරින් වර එංගලන්තෙන් දුන්නා කියලා මත්පැන් වර්ග දුන්නා. එකම වර්ග නෙමෙයි විවිධ වර්ග දුන්නේ. එතකොට උඩරට රජතුමාට උනත් බීලා බලන්න හිතන එක වර්ගයක් මත්පැන් පානය කළා. ඒක හරි මම බීලා තියනවා කියලා පැත්තකින් තියලා බොන්න නැතුව හිටියොත් එහෙම වෙනස් විදිහක එකක් දීලා ආයේ කියනවා මේක මේ එංගලන්තේ රජතුමා අලුතෙන් මෙව්ව එක. අපේ එංගලන්තේ මහ රජතුමා Tamanට හිතවත් රාජතාන්ත්‍රිකයන්ට මේව තමයි බාර දෙන්නේ. ආණ්ඩුකාරතුමාටත් එවන්නේ මේව. එතකොට අපේ රජතුමාත් හිතනවා මේ මට හිතවත්කමට තමයි මේ එවන්නේ. දැන් මේ අරමුණ මොකද්ද? රජු බේබද්දෙක් කරන්න. රජු මත්පැනට බැහැයි කරන්න. අවුල් වියවුල් ඇති කරන්න. උඩරට රජුට වරින් වර රදලයන්ගෙන් ප්‍රශ්න ඇවිල්ලා රාජ්‍ය සභාවේ ප්‍රශ්න ඇවිල්ලා උඩරට පාලනය අවුල් වෙලා රජු කනස්සල්ලෙන් ඉන්නකොට ජොන් ඩොයිලි කියන්නේ මොකද්ද? අපේ රජතුමාටත් ওই වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වෙලාවට අපේ රජතුමා කරන්නේ මෙන්න මේ වර්ගය පානය කරනවා. මෙන්න මේව පානය කරනවා. මේව පානය කරාම ওই ප්‍රශ්න අමතක වෙනවා. මේව පානය කරාම තමයි ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ. කියලා රජතුමාව නොමග යවුවා. රජතුමා කනස්සල්ලෙන් ඉන්නකොට කනස්සල්ල නැති වෙන්න කියලා දුක නැති වෙන්න කියලා ප්‍රශ්න අමතක වෙන්න කියලා මත්පැන් වලට පුරුදු කෙරෙනවා. අන්තිමට රජු රාජ්‍ය සභාවට යන්නේ හොඳට මත්පැන් දීලා. ඇයි? රදලව එක්ක රණ්ඩු වෙන්න බලාගෙන යන්නේ රදලව එකට එක කියනවා. ඕගොල්ලන්ට මතක ඇති ඇහැලේ පොළ කුමාරිහාමි කියලා ලස්සන ෆිල්ම් එකක් ආවා. මේ ඇහැලේ පොළ කුමාරිහාමි චිත්‍රපටියේ රජු රාජ්‍ය සභාවට මත්පැන් දීලා එන විදිය, රාජ්‍ය සභාවේ රජු එම අතට වැනෙන විදිය, ඔටුන්න ගැලවිලා වැටෙනවා. රජු කේන්තියෙන් නැගිටලා යනවා රාජ්‍ය සභාවෙන්. ගිහිල්ලා අර පසුපස ඉන්න සේවකයන්ට ගිහිල්ලා මත්පැන් ඉල්ලනවා නේ. මට බ්‍රැකාඩි ලබා දෙනු කියලා පිස්සෙක් වගේ කෑකෝ ගහනවා නේ. නපුරු තීන්දුව තීරණ ගන්නවා, ක්‍රූර ගති පැවතුම් ඇති වෙනවා. ලබා දුන් බව සඳහන් වෙනවා. එසේම උඩරට හාමුදුරුවරුන්ගේ එසේම උඩරට භික්ෂූන්ගේ සහ රදලයන්ගේ ඒගොල්ලොන්ගේ විශ්වාසය දිනාගත්තා. අපි හරි හොඳ ජාතියක්. අපි ඕගොල්ලන්ට උදව් කරන්න ලෑස්ති. ඕගොල්ලෝ හරි විපතක ඉන්නේ. උඩරට ඉන්නේ ක්‍රූර රජෙක්. ඔහුගෙන් උඩරට බේරලා දෙන්න අපේ ආණ්ඩුකාරයෝ ඔබට උදව් කරන්න කැමතියි. අපි ඔබට පිහිටට එනවා. කියලා මේ බණ එහෙම දන්න සිංහල එහෙම දන්න කෙනෙක් හාමුදුරුවන්ට කිව්වම හාමුදුරුවොත් හිතනවා අනේ හරි හොඳ ගති පැවතුම් තියෙන මහත්තයෙක්. හොඳ බෞද්ධ ගති පැවතුම් තියෙනවා. අපි අපේ බුදුදහමට පුදුම ගෞරවයක් තියෙනවා. කතා කරොත් බුදුබණ ගැනමයි කතා කරන්නේ. වචන 20ක් කතා කරොත් 10ක්ම සිංහල බෞද්ධකම. මේ හරි හොඳයි. නේද? හාමුදුරුවන්ට හරි ආදරෙයි. දන්නක් ගහලා වඳින්නේ. නේද? අපේ හාමුදුරුවනේ කියලා කතා කරන්නේ කියන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් කොච්චර හොඳ ඉංග්‍රීසි අපේ රජතුමා කවදාවත් අපිට එහෙම කතා කරලා නැහැ. ඒ නිසා මේගොල්ලෝ තමයි අපේ රට බේරගන්න ඉන්න කට්ටිය කියලා උඩරට මිනිස්සු ඉංග්‍රීසියෙන්ගේ පැත්ත ගත්තා. අපි සෑහෙන කාලෙක ඉඳලා රැවටිලා තියෙනවා ඔය වචන වලට. බලන්න. එසේම උඩරට භික්ෂූන්ගේ සහ රදලයන්ගේ සිත දිනාගෙන තමාන්ට පැවරූ කාර්ය මනවින් ඉටු කිරීමට ඔහු සමත් වියා. උඩරට මිනිස්සු දැන් සුද්දාගේ පැත්තට හරවගෙන තියෙන්නේ. රදලයොත් දැන් රජතුමාට වැඩිය ඉංග්‍රීසියෙන් පිට පතන්නේ. ඉංග්‍රීසියෙන් ඇවිල්ලා උඩරට බාරගනි. ඉංග්‍රීසියෙන් ඇවිල්ලා උඩරට බේරගනි. ඒකේ පළවෙනි වචනේ අයින් කරන්න. ඉංග්‍රීසියෙන් ඇවිල්ලා උඩරට බාරගනි නෙමෙයි මෙතන ඉඳන් ගන්න. ඉංග්‍රීසියෙන් ඇවිල්ලා උඩරට බේරගනි. බේරගෙන ඒක Tamanට බාර දෙයි. රදලයන්ට දෙයි. මේ ක්‍රූර රජුරෝ එළවයි. ඉංග්‍රීසියෙන් අපට හරි හිතවත්. හරි හොඳ මිනිස්සු. හරි යුක්තිගරුක නීතිගරුක මිනිස්සු. මාර සාධාරණයි.
කෲර පාලන ක්‍රමය නිමා කරන්න ඕන කියනවා. උඩරට මිනිස්සු පවුලු දුක් විඳිනවලු. ඒ මිනිස්සු රජුගෙන් බේර ගන්නලු. උඩරට අයිති සිංහල බෞද්ධයන්ටලු. නායක්කාර වංශික රජාව බලෙන් පහ කරන්නලු. ඊළඟට කියනවා සිංහල බෞද්ධ නායකයෙක් උඩරට පත් වෙන්නලු. ඒකට අපි උදව් කරනවලු. අපි එන්නේ උඩරට බේර ගන්නලු. ඕන වෙලාවක අපි ඉන්නවලු. ඉතින් ඔහොම කියනකොට හාමුදුරුවරුන්ගෙත් හිත දිනා ගන්න පුළුවන්. රදලයන්ගෙත් හිත දිනා ගන්න පුළුවන්. අනික් පැත්තෙන් රජුට තෑගි භෝග දීලා රජු එක්ක කතා කරලා උඩරට රාජ්‍යයේ අභ්‍යන්තර තොරතුරු රහස් තොරතුරු රජුගේ යුද ශක්තිය ආර්ථික තත්ත්වය ඔක්කොම දැනගෙන ඉන්නේ මිනිස්සයා. රජුට සමීප වෙලා. රජුගේ ආරක්ෂක ගබඩා, යුද ගබඩා, අවි ආයුධ, සේනාංක ඔක්කොම ගැන රජුත් එක්ක හොඳට වාඩි වෙලා ඉඳගෙන කතා කර කර දැනගන්න. රජුටත් සමීප කවුරුත් නැහැනේ උඩරට. රදලියෝ රජු එක්ක තරහිනේ. නිසා රජතුමාටත් කතා බහ කරන්න, දුක් ගැනවිලි කියන්න, උපදේශ ගන්න මෙතුමා තමයි ඉන්නේ. පැය ගණන් රජතුමා මොහොත් සමග මත්පැන් විබී සාකච්ඡා කරාවි. මෙයා ඒ වෙලාවට මත්පැන් බොන්නේ නැහැ. කටේවත් තියන්නේ. රජතුමාට වහන්සේට ගෙනාවේ. රජතුමාගේ පානේ මට බොන්න අයිතියක් නැහැ. අම්මෝ මම බොන්නේ නැහැ. මට එපා කියලා ඉන්නවා. ඔබ වහන්සේට දීපුවා එහෙම රාජකීය රජුගේ කෑම බීම කන සිරිතක් තියෙනවා. රජුට සමීප වෙන්න සමාන වෙන්න පුළුවන්ද මට නේද කියලා ඉන්නවා. රජතුමාගෙන් ඔක්කොම තොරතුරු ටික අහගන්නවා. ආරක්ෂක තොරතුරු පවා දැනගන්න. රජතුමාම කියනවා උඩරට රාජ්‍යයේ මට එරෙහිව සිටින්නේ මාගේම නිලධාරීන්. මාගේම රදලයන් ඩොයිලි. හැබැයිටම කවුද දේවයන් වහන්සේ ඔබ වහන්සේට විරුද්ධව ඉන්නේ? කවුද ඉතින් ඔය ඇහැලේ පොළ වැන්න උන් හැර කියලා රජතුමාගේම කටින් කියවෙනවා. අන්න ඩොයිලි දැනගන්නවා ඇහැලේ පොළ රජුට එරෙහි. හිමින් ඇහැලේ පොළව යාළු කරගන්නවා. ඇහැලේ පොළට ලං වෙනවා. ඇහැලේ පොළව ආණ්ඩුකාරයට හඳුන්වලා දෙනවා. ඇහැලේ පොළට කියනවා ඔබ උඩරට රජ වෙන්න. ඔබට අපි උදව් කරන්න. අන්න ඒ වගේ බොහොම උපායශීලී පුද්ගලයෙක් වුණා මොහු. රජතුමා කනස්සල්ලෙන් ඉන්නකොට රජතුමාගේ කටින්ම අල්ල ගන්නවා. ඇයි දේවයන් වහන්සේ කනස්සල්ලෙන්? රජතුමා මුලින් කියනවා ඇසේ කිසිවක් නැත. කිසිදු කනස්සල්ලක් නැත ඩොයිලි. කුමක්ද ඔබ මේ විමස? නැත දේවයන් වහන්සේ. ඔබ වහන්සේගේ මූණෙහි ප්‍රභාස්වර භාවය අද දින දැක ගැනීමට නොමැත. වෙනදා ඔබ වහන්සේ ඊට ප්‍රියමනාපව මා සමග පිළිසඳරේදී. අද ඔබ වහන්සේ මොකක් නමුත් බොහෝ කනස්සල්ලකින් සිටිනවා. ඇත්තම කතාව නම් ඩොයිලි මේ රාජ සභාවේ රදලයන් මට අවනත නැහැ. ඔවුන් නිතර මා සමග ආරෝව කරගන්න. වරින් වර මා සමග ගැටුම් ඇති කරනවා. මේ රදලයන්ගේ පාලනය නිසා මට මේ උඩරට රාජ්‍යයේ කටයුතු අප්‍රසන්න වී ඇත්තේ. අන්න රජතුමාගෙන් මහගන්න කවුද ඔබට එරෙහිව කතා කරන්නේ? මොනවද ඒගොල්ලෝ ඔබට එරෙහිව කරන්නේ? උඩරට රාජ්‍යය අවුල් වී අවුල් ඇති කරනවා. රහසිගතව උඩරට පිළිබඳ සොයා බැලූ ඔහු උඩරට රාජ්‍යයේ ආරක්ෂක තොරතුරු පවා සොයාගන්න. ඉතින් දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ ආරක්ෂාවට කිසිවක් කර නැද්ද? නැත්තේ මොකද? මාගේ ආරක්ෂාවට සේනාංක ගණනාවක් යොදවා තිබෙන්නේ. දේවයන් වහන්සේ කොයි තැන්වලද ඔය සේනාංක සිටින්නේ? රජතුමා කියනවා අහවල් වාහල් දොරටුවේ, අහවල් මග දෙපස, අහවල් ගිරිදුර්ගයේ අසල කියලා. දේවයන් වහන්සේ ප්‍රමාණවත් ආයුධ සේනාංක සිටීද? රජතුමා සංඛ්‍යාලේඛනත් එක්ක කියනවා. මට හිතයිසි 100ක පමණ සේනාවක් මාහි රඳවා ඇත. ආදී වශයෙන් දුනු ආයන් මෙපමණ ප්‍රමාණයක් ඇත කියලා රජතුමාගෙන්ම දැනගන්නවා. හොඳයි පුතේ. ඔය විදිහට ඔය තොරතුරු ඔක්කොම දැනගත්තා. හැබැයි මේ සඳහා කාලයක් ගත වුණා. තෝමස් මේට්ලන් නාන්ඩුකාරයා උඩරට යටත් කරගන්න ෆෙඩරික් නෝත් වගේ කලබල වුණේ. මොකද මීට පෙර ආක්‍රමණය කරන්න ගිය ඉංග්‍රීසීන් වගේම වෙනත් ජාතිකයොත් ගිහින් අන්ත පරාජයටපත් වුණා. මේ අත්දැකීම ඉංග්‍රීසීන්ට තියෙනවා. මීට පෙර ෆෙඩරික් නෝත් පෙරදිච්ච විදිහත් ඔහු දන්නවා. ඒ නිසා තෝමස් මේට්ලන් නාන්ඩුකාරයා කලබල වුණේ නැහැ. පුළුවන් තරම් තොරතුරු හොයාගෙන උඩරට රාජ්‍ය දුර්වල වෙනකන්, රජුගේ බලය පිරිහෙනකන් ඉතා ඉවසිලිවන්තව හිටියා. අවසානයේ ඔහුගේ පාලන සමය නිමා වුණා. ඔහුගේ කාලය තුල ඔහුට උඩරට යටත් කරගන්න අවකාශයක් ලැබුණේ නැහැ. හැබැයි ඔහු උඩරටට යවපු චරපුරුෂයා, ඔත්තුකාරයා, උපාය දූතයා මේ වෙනකොට සෑහෙන තොරතුරු ප්‍රමාණයක් එකතු කරලා වාර්තා කරලා තිබුණා. එහෙමනම් ඒ තොරතුරු වල වාසිය ගත්තේ කවුද? ඊළඟට පැමිණි ආණ්ඩුකාරයා. තෝමස් මේට්ලන්ගෙන් පසු ඊළඟට පැමිණි ආණ්ඩුකාරයා කවුද? රොබර්ට් බ්‍රවුන්රික්. මෙන්න මේ රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරයා තමයි ජෝන් ඩොයිලි හොයාගත්ත තොරතුරු, මේ උපාය දූතයා හොයාගත්ත තොරතුරු ටිකේ වාසිය ගත්තේ. රොබර්ට් බ්‍රවුන්රික් තමයි මේ ජෝන් ඩොයිලි හොයාගත්ත තොරතුරු වලින්
පහසුවෙන්ම උඩරට යටත් කරගත්තා. ඔහුට ඉතා පහසු වුණා උඩරට යටත් කරගන්න. මොකද ඒ වෙන විට ජෝන් ඩොයිලි උඩරට රාජ්‍යයේ සියලු තොරතුරු හොයාගෙන තිබ්බේ. පැහැදිලි නේද දුවේ පුතේ? මෙන්න අලුත් ආණ්ඩුකාරයා. රොබර්ට් බ්‍රවුන් රික් ආණ්ඩුකාරතුමා. මේ ඉන්නේ. අපි රතු පාටින් ලකුණු කරමු හොඳට කැපිලා පේන්න. රොබර්ට් බ්‍රවුන් රික් ආණ්ඩුකාරතුමා. රොබර්ට් බ්‍රවුන් රික් ආණ්ඩුකාරයා තමයි මේ ඉන්නේ. බලන්න රූපේ හොඳට. 1812 වර්ෂයේ තෝමස් මේට්ලන්ඩ් පාලන සමය නිමා වූ අතර අපි ලියමු අවුරුද්ද. මෙතුමා ආණ්ඩුකාර ධූරය දරපු අවුරුද්ද. නිමා වූ අතර 1812 සිට 1820 දක්වා 1812 සිට 1820 දක්වා නව ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ලෙස කවුද පුතේ ආවේ? රොබර්ට් බ්‍රවුන් රික්. රොබර්ට් බ්‍රවුන් රික් පත් කරවන ලදී. හොඳට මතක තියෙන්න ඕන මේ නම් ගම්. පැහැදිලි නේද? උඩරට යටත් වීම අලුත් මාතෘකාවක්. මෙන්න බලන්නකෝ. උඩරට යටත් වීම. අලුතෙන් ආපු ඉංග්‍රීසි ආණ්ඩුකාරයාට උඩරට යටත් කරගන්න දැන් පහසුයි. මොකද සෑහෙන තොරතුරු ප්‍රමාණයක් උඩරට පිළිබඳව ඔවුන් සොයාගෙන තියෙනවා. ජෝන් ඩොයිලි තාමත් තමන්ගේ කාර්යයේ නිරත වෙනවා. ජෝන් ඩොයිලි පත් කරපු ආණ්ඩුකාරයා දැන් ගිහින් මේට්ලන්ඩ් ගිහින්. හැබැයි ජෝන් ඩොයිලි තාමත් තමන්ට පැවරූ කාර්යයේ නිරත වෙනවා. උඩරට යනවා එනවා, තෑගි භෝග ගෙනියනවා, එහෙ ටික දවසක් ඉන්නවා, මෙහෙ ටික දවසක් ඉන්නවා. ඔය විදිහට ඔහු මේ කාර්යය මැනවින් කරා. ඒ නිසා අලුතෙන් ආපු රොබර්ට් බ්‍රවුන් රික්ට උඩරට යටත් කරගන්න එක පහසු වුණා. 1812 පැමිණි නව ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන් රික් විසින් කවුරු ලබා දෙන තොරතුරු අනුවද ජෝන් ඩොයිලි ලබා දුන් තොරතුරු පාදක කරගෙන උඩරට ආක්‍රමණය කිරීමට සැලසුම් කළේය. හරි. දැන් ජෝන් ඩොයිලි තොරතුරු ටික දීලා තියෙනවා. දැන් මෙයා සැලසුම් කරනවා හැකි ඉක්මනින් උඩරට යටත් කරගන්න. උඩරට ආක්‍රමණය කිරීමට සැලසුම් කළේය. මේ වන විට උඩරට රාජ්‍යයේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා. රජු සමග රදලයෝ එන්න ගැටුම් ඇති කරගෙන මේ මතභේද උග්‍ර වෙලා. ඒකට හේතුව දුල පුතාලා දන්නවනේ. මොකක්ද හේතුව? දුවේ පුතේ මේ වෙනකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයට පත් කරපු රදලයෝ, මොකද ඔහු නෙමෙයිනේ රජ වෙන්න හිටියේ. රදලයෝ තමන්ට ඕන කෙනා පත් කරගත්තේ තමන්ට ඕන විදියට වැඩ කරන්නනේ. ඔහු බලයට පත් කරගත්ත රදලයෝ තමන්ට ඕන තාලට වැඩ කරන්න ගියා. නිසා රජු ඒකට එරෙහි වුණා. රජුනේ උඩරට ප්‍රධානිය. රජු අභිබවා වැඩ කරන්න ගියාම රජුටත් මේකේ සීමාවක් තියෙනවානේ. තමන් බලයට පත් කරා කියලා හැමදේටම අවනතම රජුරෝ ඉන්නේ නැහනේ. උඩරට රාජ්‍යයේ රජුට ලොකු අනසකක් ආධිපත්‍යයක් තියෙනවා. රජු කල්පනා කරා මේ රදලයෝ මාව අභිබවා යනවා. මමයි උඩරට රජුරෝ. මට ඕන විදියට උඩරට පාලන කටයුතු මෙහෙවන්න ඕන කියලා රජු තීන්දුව ගන්නකොට රදලයෝ ඔහුට එරෙහි වෙනවා. රදලයෝ මොකද්ද කියන්නේ? ඔබ වහන්සේට බලය දුන්නේ අපි. ඔබව බලයට පත් කරේ අපි. ඔබට රාජ්‍ය උරුමයක් නැහැ. ඒ නිසා අපි ඔබ රජ කෙරුවේ අපි කියන විදියටයි උඩරට වැඩ කරන්නේ. රජු ඊට එරෙහි වුණාම ගැටුම් ඇති වෙනවා. ඒකම රදලයෝ හැමතිස්සම කියන්නේ නායක්කාර වංශිකයන්ට උඩරට රාජ්‍යය අයිති නෑ. ඔයගොල්ලෝ අපේ රජ පෙළපතක් නෙමෙයි. උඩරට රාජ්‍යය අයිති සිංහල බෞද්ධයන්. අපි සිංහල බෞද්ධ නායකයෝ. ඒ නිසා අපිට තමයි උඩරට අයිති. ඔයාලා බලෙන් ඉන්නේ. ඔයගොල්ලෝ උඩරට රජවරු නෙමෙයි. උඩරට රාජ්‍ය සිංහල බෞද්ධ රාජ්‍යයක්. එහි නායකත්වය දරන්නේ මහාධිකාරම් මම පිළිමතලාවේ. මං ඇහැලේ පොළ. කොහොමනේ හිටියේ? ඉතින් රජුට එරෙහිව පිළිමතලාවේ අධිකාරම් කටයුතු කරලා රජු මරා රජ වෙන්න සැලසුම් කළා. උඩරට රාජ්‍යයෙන් රජු බලයෙන් පහ කරන්න පිළිමතලාවේ අධිකාරම්. ඒ කියන්නේ මේ අර උඩරට මුත්තුසාමි වෙනුවට කන්නසාමිව රජ කරන්න මුල් වෙච්ච ප්‍රධාන රදලයා මහාධිකාරම්. ඔහු කන්නසාමි රජ කරපු කෙනා, ඒ කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහට රජකම අරන් දීපු කෙනා දැන් ඔහුට එරෙහිව වැඩ කරනවා. එහෙම වැඩ කරලා ඉංග්‍රීසීන් එක්ක රජුට එරෙහිව කුමන්ත්‍රණ කළා. රජු මරා රජ වෙන්න සැලසුම් කළා. ඒවා රජුට වාර්තා වෙලා, රජුට තොරතුරු වාර්තා වෙලා රජු ඔහුගේ හිස ගසා දැම්මා. ඒ තරම් මේ ගැටුම් උග්‍ර වෙලා. ප්‍රධාන රදලයාගේ උඩරට දෙවනියා රජු ගාවට
ඊළඟට ඉන්න ප්‍රධානියා. ඔහුගේ හිස ගසා දාලා. ඔහු උඩරට සිංහල නායකයෙක්. එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහ උඩරට සිංහල නායකයන් විනාශ කරනවා කියලා මතයක් මිනිස්සු අතර ගිහින්. හාමුදුරුවෝ මේකට දැඩි විරෝධයක් පළ කළා. භික්ෂුන් වහන්සේලා රජු එක්ක අමනාප වෙලා. ජනතාව රජුගෙන් ඈත් වෙලා. ඔහොම ප්‍රශ්න ගොඩක්. රදලියෝ රජුට එරෙහි වෙලා තිබ්බ මොහොතක් මේක. රජු රදල මතභේද උග්‍ර වී තිබුණා. රජු දැනගත්ත තමන්ට එරෙහිව වැඩ කරන්නේ තමන්ගේම රාජ සභාවේ ඉන්න රදලයන්. ඒ නිසා රජු රාජ සභාවේ රදලයන්ගේ උපදෙස් මත වැඩ කරන්නේ නැතුව තමන්ට විශ්වාසවන්ත තමන්ගේ දෙමළ ඥාතීන් ලං කරගෙන නායක්කාර වංශික ඥාතීන් තමන්ගේ උපදේශකයෝ හැටියට තියාගෙන ඔවුන් කියන කරන දේවල් ඔවුන්ට ඕන විදිහට වැඩ කරන්න. ඔවුන්ගේ උපදෙස් ගන්න පටන් ගත්තා. රජු රදලයන් තමන්ට එරෙහිව වැඩ කරනවා කියලා රදලයන් ගැන සැක හිතලා තමන්ගේ ඥාතීන්ගේ උපදෙස් මත වැඩ කරනවා. ඒ වගේම ඇතම් තනතුරු තමන්ගේ දෙමළ ඥාතීන්ට දුන්නා. උඩරට රාජ්‍යයේ උසස් තනතුරු මෙතෙක් කල දැරුවේ සිංහල ප්‍රභූන්. මේ කිව්වේ රදලයන්. උඩරට රාජ්‍යයේ රදලයන් සතු ඇතම් තනතුරු නායක්කාර වංශික දෙමළ ඥාතීන්ට දුන්නාම රදලයෝ රජුවේ කමනාප වුණා. තමන්ට තියෙන තැන උඩරට නැහැ. උඩරට රාජ්‍ය දෙමළ රාජ්‍යයක් වෙනවා. උඩරට රාජ්‍යයේ දෙමළ නිලධාරීන් යටතේ අපිට ඉන්න වෙනවා. උඩරට බලය සිංහල ජනතාවගෙන් ගිලිහෙනවා. අනාගතේ මේක සිංහල බෞද්ධයන්ට තැනක් නැහැ. වගේ සිතුවිලි රදලයෝ තුල ඇති වුණා. සා රදලයෝ වගේ හාමුදුරුවරුන්ට කිව්වා. ඒකෙන් භික්ෂුන් වහන්සේලා රජුගෙන් දුරස් වුණා. භික්ෂුන් වහන්සේලා රජුගෙන් දුරස් වෙනකොට බෞද්ධ ජනතාව රජුවට එකතු වෙන්නේ නැහැ. රාජපාක්ෂික නැති වෙනවා. රජුගෙන් දුරස් වෙනවා. ඔන්න ඔයවැනි තත්වයක් මේ වන විට උඩරට ඇති වෙමින් තිබෙනවා. උඩරට රාජ්‍යයේ සිංහලයන්ට තැනක් නැහැ. දෙමළ අය තමයි දැන් ලොකු ලොකු තනතුරු දරන්නේ. සිංහල නායකයෝම ඝාතනය කරනවා කියලා ඔය වගේ මතයක් උඩරට තුල ඇති වුණා. මේ වන විට උඩරට රාජ්‍යයේ රජු සහ රදල මතභේද මත පාලන පරිපාලන දේශපාලන කටයුතු මොකක් වෙලා තිබ්බද? අවුල් වී ඇති බව වටහාගත් ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රික් 1815 අපි තද පාටකින් ලියමු. ජනවාරි අන්තිම හරිය කියලා මතක තියාගන්න. පෙබරවාරි මුල ජනවාරි අග වගේ උඩරටට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න තීරණය කළා. කෙටි කාලයක් ඇතුළත ඉංග්‍රීසි හමුදා උඩරටට ඇතුල් වුණා. 1815 පෙබරවාරි 15 16 17 වෙනකොට මහනුවර නගරය ඉංග්‍රීසීන් අත්පත් කරගෙන තිබ්බා. ඒ ගැන නිශ්චිත දිනවකවානු නැහැ. එක එක දින පෙබරවාරි 17 කියලා තොරතුරු තියෙනවා. පෙබරවාරි 14 නගරයට ඉංග්‍රීසි හමුදා ඇතුල් වූ බවට තොරතුරු තියෙනවා. කොහොම වුණත් 1815 ජනවාරි මාස උඩරටට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. 1815 පෙබරවාරි මාසේ දෙවනි සතිය වෙන විට මහනුවර නගරය අත්පත් කරගත්තා. ඉංග්‍රීසි හමුදා ඉතා පහසුවෙන් මහනුවර අල්ලගත්තා. රජුගේ හමුදායක ගැටුමක් ඇති වුණේ. විශාල සේනාවක් මරණයටපත් වුණේ. ලේවැගිරීම් සිද්ධ වුණේ. ඉතා අපහසුතාවයෙන් මහනුවරට ඇතුල් වුණා. ඉතා අපහසුවෙන් යුද්ධ ජයග්‍රහණය කරා. එහෙම ලියන්න වෙන්නේ නැහැ අපිට. එහෙම වුණේ නැහැ. අපහසුවෙන් ඇතුල් වුණෙත් නැහැ. අපහසු යුද්ධ ජයග්‍රහණයකුත් නෙමෙයි. ලොකු සේනාවක් විනාශ වුණෙත් නැහැ. කිසිදු ලේවැගිරීමකුත් නැහැ. පහසුවෙන්ම ඉංග්‍රීසීන් ගිහින් මහනුවර නගරය අත්පත් කරගත්තා. ඒදී කිසිදු අපහසුවකින් තොරව කිසිදු ගැටුමකින් තොරව ඉතා පහසුවෙන් උඩරට අත්පත් කර ගැනීමට ඉංග්‍රීසීන් සමත් විය. හරි. දැන් ඔබට තේරෙනවා මොකක්ද මේ වකවානුවේ උඩරට සිද්ධ වුණේ කියලා. පහසුවෙන්ම ගැටුමක් නැතුවම රජුගේ පැත්තට කවුරුත් නැහැ. රජුගේ හමුදා රජුගේ පැත්තට නැහැ. උඩරට ජනතාවනේ රජුගේ ආරක්ෂාවට හිටියේ කිසිවෙක් නැහැ. අන්තිමට රජුට ඉතුරුනේ තමන්ගේ පවුලේ කීප දෙනෙක් විතරයි. පැහැදිලිද? ඔබ මේ දකින්නේ මහනුවර නගරයේ දර්ශනයක්. මේක ටිකක් පරණ චිත්‍රයක්. ඒ කාලේ මහනුවර නගරය තිබ්බ විදිහ. ඕගොල්ලන්ට පේනවා නගරේ එක් පසකින් ජල දුර්ගයක් විදිහට බෝගම්බර වැව කිරිසයුර කියන කොටස රජු මේ මහනුවර තිබ්බ
කිරිසයුර කියන අර ටිගොල් වෙල කියන වෙල්යාය ආශ්‍රිත වගුරු බිම වැව පුළුල් කළා බෝගම්බර වැව ලෙස විශාල කරා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. ඈතින් කඳු පද්ධති කඳු වලලු පේනවා, ජල දුර්ගයක් පේනවා. එතකොට ආරක්ෂක ප්‍රාකාර තැන් තැන් වලින් ඉදි කරලා තියෙනවා. මාලිගා ප්‍රභූ නිවාස ගොඩනැගිලි කීපයක් තියෙනවා නේද? ඔය දියතිලක මණ්ඩපය, දළදා මාලිගාවේ කොටස් එහෙම තියෙන බව අපිට පේනවා. හොඳයි. මේක තමයි ස්වභාවිකවම ආරක්ෂාව පිහිටි. මේ ඈත වනාන්තර වන ගහනයක් තියෙනවා තැන තැන. නේ? ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ග ඔක්කොම මේකේ දැක ගන්න පුළුවන්. මහනුවර නගරය. හොඳයි. අපි යමු බලන්න ඊළඟ කොටසට. මෙන්න බලන්න දුවේ පුතේ. මීට පෙර උඩරටට සතුරු ආක්‍රමණ එල්ල වූ සෑම විටම මීට පෙර උඩරටට සතුරන්ට එන්න දුන්නේ නැහැ උඩරට මිනිස්සු. දිවිහිමියෙන් තමන්ගේ රජු රැකගත්තා. මේක මේ මම නිතර කියන්නේ උඩරට රාජ්‍යයට ඉතා වැදගත් කාරණයක් මේක. උඩරට රාජ්‍යයේ ආරක්ෂා වීමට මේ හේතුවක්. ඔබ බලන්න අනුරාධපුරය, මාගම, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ, මහනුවර කියන මේ රාජධානි වලින් අනුරාධපුරය හැරුණු විට මාගම රාජධානිය වරින් වර පැවතුණා, බිඳ වැටුණා. ඒ කියන්නේ ප්‍රධාන රාජධානිය හැටුවට නැතුව ප්‍රාදේශීය රාජ්‍යයක් ලෙස කාලයක් පැවතුණා. ඒ නිසා මාගම ගැන අපට නිශ්චිත අර්ථකථනයක් දෙන්න බෑනේ මේ කාලේ ඉඳන් මේ කාලේ දක්වා තිබ්බා කියලා. වරින් වර මාගම වැදගත් වුණා. ඇතැම් විට ස්වාධීනව තිබ්බා, ඇතැම් විට ප්‍රධාන රාජ්‍යයක් යටතේ ඒ රජුගේ සහෝදරයෙක් හරි කවුරු හරි පුතෙක් හරි පාලනය කරා. එහෙමනේ. ඒ නිසා මාගම චුට්ටක් අපි අතාරිමුකෝ. ඒක වෙනම අධ්‍යයනය කළ යුතු එකක්. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ, මහනුවර කියන ඒවා අනුරාධපුරය හැරුණු විට වැඩිම කාලයක් අගනුවරක් ලෙස පැවතුනේ මහනුවර. පොළොන්නරුව එහෙම නෙමෙයි. වසර 300කට වැඩි කාලයක් මහනුවර අගනුවරක් ලෙස, රාජධානියක් ලෙස, අපේ රාජ්‍යයක් ලෙස පැවතුණා. ඉතින් මේ දීර්ඝ කාලයක් මහනුවර පැවතුනේ වෙනත් ජාතියකට යටත් කරගන්න බැරි වුණේ. මොකක් නිසාද? උඩරටියන්ගේ රාජපාක්ෂික භාවය නිසා. පෘතුගීසීන් දන්තුරේදී උඩරට අල්ලන්න සටන් කරා, බලනදී සටන් කරා, රන්දෙනිවලදී සටන් කරා, ගන්නොරුවේදී සටන් කරා. ලන්දේසීන් උඩරට ආක්‍රමණය කරන්න ඔය සමහර ආණ්ඩුකාරවරු උඩරටට පහර දීලා නගරය අත්පත් කරගත්තා. නමුත් පස්සේ ඔය විලෙන් ෆෙල්ක්ලා වගේ ආණ්ඩුකාරවරු ඇවිල්ලා සාමගිවිසුම් ඇති කරගෙන ආපහු රජුටම මහනුවර බාර දීලා ආවා. ඒ වගේ ඔවුන් දැරූ උත්සාහයන් ගණනාවක්. දෙවනි රාජසිංහ රජ සමයේ ලන්දේසීන් මහනුවර උඩරට ප්‍රදේශ ගණනාවකට පහර දීලා අත්පත් කරගන්න හැදුවා. නමුත් රජු දැඩි ප්‍රහාර මාලාවල් එල්ල කළා ලන්දේසීන් එම ප්‍රදේශ වලින් පළවා හැරියා. පළවා හැරලා වෙරළබඩත් එක්ක රජු අල්ලගත්තා. ඒ නිසා ලන්දේසීනුත් දැනගත්තා උඩරට අල්ලගන්න අමාරුයි කියලා. ඉතින් මේ උඩරට රාජ්‍ය මෙතෙක්කල් කිසිදු විදේශ ජාතියකට යටත් නොවුනේ ඇයි? හේතුව මොකක්ද? උඩරටියන් දිවිහිමියෙන් තමන්ගේ රාජ්‍ය රැකගත්තා. පක්ෂපාතී, රාජපක්ෂපාතී භාවය, රාජපාක්ෂික භාවය. ඒ නිසා තමයි උඩරට අල්ලගන්න බැරුනේ. හැබැයි මේ වෙලාවේ උඩරට ජනතාව තමන්ගේ රජුට පක්ෂපාතී වුණේ නැහැ. රජුගේ පැත්ත ගත්තේ නැහැ. මීට පෙර උඩරටට සතුරු ආක්‍රමණ එල්ල වූ සෑම විටම ලියමු බලන්න. උඩරට ජනතාව, උඩරටියෝ කියලා කියන්නේ. උඩරට ජනතාව තම රජු එහෙම නැත්නම් තම රාජ්‍ය ආරක්ෂා කරගත්හ. තමන්ගේ රජු තම රාජ්‍ය ආරක්ෂා කරගත්තා. උඩරට ජනතාව. ඕකට අපි කියනවා උඩරටියන්ගේ රාජපාක්ෂික භාවය. මේ නමුත් මෙවර එම මිනිස් පවුර, ඒ ජනතාව රජුට පක්ෂපාතී නොවිය. මේ පාර ජනතාව රජු වටේ නෑ. රජු තනි වුණා.
මේ ආක්‍රමණයේ අවස්ථාවේ මහනුවර නගරය අතහැර පලා ගිය රජු සැඟව සිටියේ මැද මහනුවර කියන්නේ පුතේ දුම්බර ප්‍රදේශය. ඔය මයංගනේ පැත්තට යනකොට 18 වංගුව එහෙම තියෙන දුෂ්කර ප්‍රදේශය, කඳු සහිත කඳු හෙල් බෑවුම් සහිත ප්‍රදේශය. ඔය පැත්තට තමයි රජු ආරක්ෂාව සඳහා පලා යන්නේ. එක්කෝ හඟුරංකෙත පැත්තට පලා යනවා. හඟුරංකෙතින් එහෙන් නුවරඑළිය පැත්තට යන්න කඳු කරේනේ. මහවැලි නිම්නයක් තියෙනවා. සතුරන්ට ළඟා වෙන්න බෑ. කඳු කරයක් තියෙනවා. එහෙම නැත්තම් ඔය බෝමුරේ පැත්තට. බෝමුරේ, මීමුරේ ඒ ආසන්නයේ තියෙන ගම්. මීමුරේ අහලා තියෙනවනේ ඔයගොල්ලෝ. ඒ වගේම බෝමුරේ. බෝමුරේ අවට ඒ බෝමුරේ ගම්මානේ ප්‍රධානියාගේ ගම්මුලා දෑනියා ගමේ රදලයා. පොඩි රදලෙක් ප්‍රාදේශීය නායකයෙක් නේ ගම්මුලා දෑනියා කියන්නේ. බෝමුරේ ආරච්චිගේ නිවසේ රජු සැඟව සිටියා කියලා කියන්නේ මැද මහනුවර. මේ ආක්‍රමණයේ අවස්ථාවේ රජු පෙර දින මහනුවර අතහැර හරුවලේම පලා යනවා. තමන්ගේ බිසෝවරුත් එක්ක පලා යනවා. නගරය අතහැර යනවා. මේ ආක්‍රමණයේ අවස්ථාවේ මහනුවර නගරය අතහැර පලා ගිය රජු සැඟව සිටියේ මැද මහනුවර. අපි දුම්බරාවට කියලා කියමුකෝ. දුම්බර. බෝමුරේ. ආරච්චිගේ නිවසේය. මේ ආක්‍රමණයේ අවස්ථාවේ රජුරෝ සැඟව සිටියේ බෝමුරේ ආරච්චිගේ නිවස. සාමාන්‍ය මේ තියෙන තොරතුරු තමයි අපි සම්මත පිළිගත් තොරතුරු. නමුත් ජනප්‍රවාදවල සහ වෙනත් ලිපි ලේඛනවලත් මේ ආශ්‍රිත වෙනත් නම් ගම් තියෙන්න පුළුවන්. බෝමුරේ කියන වචනේ නොතිබෙන්න පුළුවන්. බෝමුරේ ආරච්චි කියන වචනේ වෙනුවට වෙන නමක් තියෙන්න පුළුවන්. මේ තමයි සාමාන්‍ය සම්මත ලේඛනගත ඉතිහාස තොරතුරු වල තියෙන වාර්තා. නමුත් එක්නැලිගොඩ ප්‍රමුඛ රදලයෝ රජු අල්ලා ඉංග්‍රීසීන්ට පාවා දුන්නා. මම අර හැමතිස්සෙම එහෙම වගේ තැන්වලදී කියන්නේ ඉතිහාසය කියන්නේ අපි කවුරුත් නිශ්චිතව දැකපු දෙයක් නෙමෙයි. අපි දැකලා නැහැ. හරි? ඉතිහාසය අපි දැකලා නැහැ. මේ මෙහෙම වුණා කියලා පොත්පත් වලින් නැත්තම් සෙල්ලිපි වලින් නැත්තම් වෙනත් කැණීම් කරලා හොයාගත්ත දේවල් වලින් අපි ගොඩනගාගත්ත දේවල්. විවිධ උපකල්පන මත අපි ගොඩනගාගත්ත දේවල්. නිසා අපි මේ එකක්වත් දැකලා නැහැ. මේ සම්බන්ධව වෙනත් මතක් තියෙන්න පුළුවන්. ඒ වගේ යම් අදාළභාවයන් තියෙන්නත් පුළුවන්. නම් ගම් මීට වෙනස් වෙන්නත් පුළුවන් සමහර තැන්වල. නමුත් අපිට නිශ්චිතව කරුණක් හැටියට අපි මේ කරුණ ඉදිරිපත් කරනවා. තව හොයන්නේ මේ වගේ දේවල්. එහෙම හොයලා අධ්‍යයන කරලා නව කරුණු එකතු කරන්න. එතකොට තවත් මේ විෂය පුළුල් වෙනවා, හරවත් වෙනවා. ඒක හොඳයි. නමුත් එක්නැලිගොඩ ප්‍රමුඛ උඩරට. එක්නැලිගොඩ කියන්නේ මේ උඩරට ඉංග්‍රීසීන්ට පාවලා දීම සඳහා පෙනී සිටපු රජුට එරෙහිව පෙනී සිටපු මුල් පෙළේ රදලේ. ඇහැලේ පොළ ගින් ඉංග්‍රීසීන්ට එකතු වුණා විතරක් නෙමෙයි. මොල්ලිගොඩටත් උවමනාව තිබ්බා. රජු එළවලා විවිධ වරප්‍රසාද ලබා ගන්න ඉංග්‍රීසීන්ට හිතයිශී වෙලා. ඒකම ඇහැලේ පොළ වගේම මොල්ලිගොඩ වගේම එක්නැලිගොඩටත් අවශ්‍යතාවය තිබ්බා. රජු එළවලා ඉංග්‍රීසීන්ට හිතයිශී වෙලා විවිධ තනතුරු වරප්‍රසාද ලබා ගන්න. ඇහැලේ පොළ ඉංග්‍රීසීන් එළවලා උඩරට රජ වෙන්න බලන් හිටියා. මොල්ලිගොඩ හිතන් හිටියා එයාට මහාධිකාරම් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම එක්නැලිගොඩත් ඉංග්‍රීසීන්ට හිතයිශී වෙලා රජුට එරෙහිව කටයුතු කරා. නමුත් එක්නැලිගොඩ ප්‍රමුඛ උඩරැටියෝ රජු අල්ලා ඉංග්‍රීසීන්ට පාවා දුන්නා. උඩරටට එල්ල කළ මෙම ආක්‍රමණය හමුවේ ඉංග්‍රීසීන් පැවසුවේ. ඉංග්‍රීසීන් කියනවා මේ අපි මේ උඩරටට එරෙහිව සටනකට එනවා නෙමෙයි. අපි උඩරට ජනතාවට එරෙහිව සටන් කරනවා නෙමෙයි. බලන්න උඩරට ජනතාව රාජපාක්ෂික වෙන එක වළක්වන්න ඉංග්‍රීසීන් යොදපු උපාය. ඉංග්‍රීසීන් මේක තේරුම් ගන්න හිටියා. ජෝන් ඩොයිලි ඔත්තු බලලා මේක කියලා දීලා තිබ්බා. මෙන්න මෙහෙම තත්වයක් තියෙන්නේ. ජනතාව රජුවට ආයින්නේ. රජුට එරෙහිව සටන් කරනවා කියන්නේ සමස්ත උඩරට ජනතාවම සටනට එනවා. එතකොට රජුට එරෙහිව සටන් කරනවා කියන්නේ රජු සහ රජුගේ පිරිස විතරක් නෙමෙයි උඩරට ජනතාවම. අපිට එහෙනම් උඩරටට එරෙහිව සටන් කරන්න වෙන්නේ. මුළු ජනතාවට. ඒ ජනතාව අපේ පැත්තට හරවා ගත්තොත් රජුට කවුරුත් නැහැ. රජුගේ ක්‍රූර ක්‍රියාකලාපයන් ඉස්මතු කරලා රජු රදලයන්ට එරෙහිව භික්ෂූන්ට එරෙහිව වැඩ කරනවා කියලා මතයක් පතුරවලා ජනතාවගේ පැත්ත අපිට හරව ගන්න ඕනේ. ජනතාව අපේ පැත්තට ගන්න ඕනේ.
රජුට තියෙන ජනතාවගේ සහාය නැති කරන්න ඕන. ඒ නිසා ඉංග්‍රීසීන් කියනවා ලස්සන කතාවක්. මොකද්ද? අපි මේ එන්නේ උඩරටට එරෙහි ආක්‍රමණයකට නෙමෙයි. අපි මේ එන්නේ උඩරට ජනතාවට විරුද්ධව සටන් කරන්න නෙමෙයි. අපි මේ එන්නේ උඩරට බේරගන්න. උඩරට ජනතාව බේරගන්න. උඩරට සිංහලයන් බේරගන්න. උඩරට පාලනය කරන රජුගෙන් උඩරට බේරගන්න. උඩරට ක්‍රූර රජාගෙන් උඩරට ජනතාව ගලව ගන්න තමයි අපි එන්නේ. මේක උඩරටට හිතවත්ව කරන ආක්‍රමණය. එතකොට ජනතාව ඉංග්‍රීසීන්ට විරුද්ධ වෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ? අපි මේ එන්නේ උඩරටට එරෙහිව සටන් කරන්න නෙමෙයි. මේ එන්නේ උඩරටට උදව්වක් කරන්න. අපි එන්නේ ඕගොල්ලෝව බේරගන්න. උඩරට ක්‍රූර රජුගෙන් උඩරට බේරගන්න අපි මේ එන්නේ. රජු එළවලා උඩරට ජනතාව බේරගන්න. උඹලාගේ රජෙක් බලයට පත් කරන්න. සිංහල බෞද්ධයෙක් උඩරට රජ කරවන්න. අපි මේ එන්නේ. එතකොට ජනතාව රජුගේ පැත්ත ගන්න ඉංග්‍රීසින්ගේ පැත්ත ගන්න. දැක්කද රාජපාක්ෂික බව නැති කරන්න ඉංග්‍රීසීන් යොදපු උපාය? උඩරටට එල්ල කළ මෙම ආක්‍රමණය හමුවේ ඉංග්‍රීසීන් පැවසුවේ මෙය උඩරටට එරෙහි ආක්‍රමණයක් නොව රජුගෙන් උඩරට බේරා ගැනීමට මේ ක්‍රූර රජාගෙන් උඩරට මිනිස්සු බේරගන්න තමයි අපි මේ එන්නේ. මේක උඩරටට එරෙහිව කරන සටනක් නෙමෙයි උඩරට රාජ්‍ය බේරගන්න කරන සටනක්. රජුගෙන් උඩරට බේරා ගැනීමට උඩරටට එල්ල කළ මෙම ආක්‍රමණය හමුවේ ඉංග්‍රීසීන් පැවසුවේ මේ උඩරටට එරෙහි ආක්‍රමණයක් නොව රජුගෙන් උඩරට බේරා ගැනීමට උඩරටියන්ගේ යහපත පිණිස සිදු කරන්නක් බවයි. මේක උඩරටියන්ගේ යහපත පිණිස කරන දෙයක් කියලා කිව්වා. එනම් රජුගෙන් උඩරට මුදා ගැනීමට කරන ලද ආක්‍රමණයක් බවයි. උඩරටියන්ගේ සැබෑ සතුරා ඕගොල්ලෝගේ හතුරා අපි නෙමෙයි. අපි ඕගොල්ලන්ට උදව්වක් කරන්නේ. අපි යාළුවෝ. අපි ඕගොල්ලෝ බේරගන්නේ. ඕගොල්ලෝගේ හතුරා ඕගොල්ලෝගේම රජුරු. මේ නායක්කාර වංශිකයන්ගෙන් උඩරට බේරගන්න තමයි අපි එන්නේ. එහිදී උඩරටියන්ගේ සැබෑ සතුරා ඉංග්‍රීසීන් නොව ශ්‍රී වික්‍රම රජු බව ඇඟවීමට ඉංග්‍රීසීන් නොව ශ්‍රී වික්‍රම රජු බව ඇඟවීමට ඉංග්‍රීසීන් උපායශීලී විය. දැක්කද ඔත්තු බලලා තොරතුරු හොයලා අවශ්‍ය විදිහටම වැඩේ සැලසුම් කරලා උඩරට යටත් කරගත්තා. ඒ තරම් ඉංග්‍රීසීන් උපායශීලී වුණා. එතකොට මේක එක පැත්තකින් ආක්‍රමණයක් කරලා යුද්ධ කරලා ජයග්‍රහණය කරපු එකකුත් නෙමෙයි නේද? අපිම ඉංග්‍රීසීන්ට උඩරට බාර දුන්නා වගේ වැඩක් උනේ. රජු අල්ලලා අපිම තමයි අතපය ගැට ගහලා රජුරුවන්ට බාර දුන්නේ. ඔය එක්නැලි ගොඩ ඇතුළු කට්ටිය වැලි අංගෙල. පැහැදිලි නේද? ඔන්න ඔහම තමයි පුතේ උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍යයන්ට යටත් කරගන්න පුළුවන් වුණේ. ඉතින් මෙතනින් එහාට අපිට බලන්න තියෙන්නේ උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍යයට යටත් වූ බවට නිල වශයෙන් ලේඛනයක් ලියවිල්ලක් ගිවිසුමක් අත්සන් කරනවා. උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍යයට යටත් වුණා කියන්නේ මේ සේනාංකයක් යවලා මහනුවර අල්ලගත්ත පමණින් උඩරට යටත් වෙන්නේ නැහැ. තමන්ට උඩරට රාජ්‍ය අයත් වූ බවට උඩරට යටත් වූ බවට ලේඛනයක් ලියවිල්ලක් තියෙනවා. උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍ය රජුට යටත් වූ බවට. ඒ සඳහා රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරයා 1815 මාර්තු 2 වෙනිදා පියවර ගන්නවා.
අපි ඒ සම්බන්ධව ඊළඟ වීඩියෝ වැඩසටහනෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් උගන්වන ලද වැඩසටහන් ටික හොඳට පිළිවෙලට බලලා හොඳට විෂය කරුණු ටික කතාවක් විදියට මතක තියාගෙන ඉන්න ඊළඟ වැඩසටහනේ ඉතිරි කොටස සාකච්ඡා කරමු. එහෙනම් පුතේ අපි ඊළඟ පාඩම් කොටසෙන් හමු වෙමු.